වස්සාන ධර්ම දේශනා ශ්‍රද්ධාව හරියට ඇති කරගත්තොත් ලෞකිකව අපිට සාර්ථක වන්නට ඒ ආශිර්වාදයේ හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි. ශ්‍රද්ධාව තිබෙනවා නම් අපිට දෙවියන් අතරට ලේසියෙන්ම යන්නට පුළුවන්කම ලැබෙනවා. ලේසියෙන්ම. භාගතුන් වහන්සේ අලගද්දූපම වැනි සූත්‍රවල මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම වැනි සූත්‍රවල දේශනා කරන්නේ සද්ධා මත්තං හෝති ප්‍රේම මත්තං සබ්බේතේ සග්ගපරායන. ශ්‍රද්ධා මාත්‍රයක් තිබ්බත් ඒ සියලු දෙනාම සබ්බේතේ සග්ගපරායන ඒ හැම දෙනාම ස්වර්ගස්ත වෙනවා. දෙවියන් අතරට යනවා. බලන්න එතකොට. ශ්‍රද්ධා මාත්‍රයක් තිබ්බත් තථාගත බුදුවරු ගැන ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගතකින් ශ්‍රද්ධාව ටිකක් තිබ්බත් ඒ හැම දිනාටම ඒ සුළු ශ්‍රද්ධාවෙන් දෙවියන් අතරට වගේ ලොකු තැනකට යන්න ලැබෙනවා නම් දිව්‍ය ලෝක යනවා කියන එක සුළුපටු වැඩක් නෙමෙයිනේ. දිව්‍ය ලෝක යනවා කියන එක අමාරු දෙයක්. නමුත් දෙවියන් අතරට යන්න ලැබෙනවා නම් නේද? මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න නේද? ඒ ශ්‍රද්ධාවම දියුණු කරගන්නට නේද අවශ්‍ය වෙන්නේ? දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුඩා ගල් කඩවල තඹුත්ත ගල්ගමුව ලිපිනේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු කේ.ඒ. අනුලාවදී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ජුනි මාස 28 වන දිනට යෙදෙන සිය උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සහ කේ.ඒ. අනුලාවදී මහත්මිය මෙලොවට බිහි කළ දයාබර දෙමාපියන් වන පරලෝ සැපත් පී.බී. ඩිංගිරි අම්මා ආදරණීය මෑණියන්ට සහ කේ.ඒ. පියසේන දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං විශේෂතෝ ඤත්වා අප්පමාදම් හි පණ්ඩිතා අප්පමාදේ පමෝදන්ති අරියානං ගෝචරේ රථාති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික
පින්නතුනි තවත් පුණ්‍යවන්ත හෝරාවක ආරම්භම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් පූජනීය මහා සංඝරත්නය ඔබට මේ අයුරින් නිතර නිතර සද්ධර්මය දේශනා කරනු ලබනවා. ඉතින් මෙම ධර්මදේශනා හැම එකකම වගේ තිබෙන්නේ අපේ ජීවිතවල මෙලොව සැනසීම උදා කරගන්නේ කොහොමද? පරලොව සැනසීම උදා කරගන්නේ කොහොමද? පියවරෙන් පියවර හෝ චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වන්නේ කොහොමද යන වගයි. ඉතින් මෙවැනි සමාජ මාධ්‍ය මගින් යුගයේ කාලීන අවශ්‍යතාවයක් පිරිමැහෙනවා. මිනිස්සුන්ගේ හිත හැදෙනවා. මිනිස්සු ධර්මයට අනුව හිතන්න පුරුදු වෙනවා. ගුණධර්මවල පියවරෙන් පියවර හෝ ඉදිරියට යන්නට ලොකු උපකාරයක් ලැබෙනවා. ඉතින් අද දවසේදී මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබනවා කුඩා ගල් කඩවල තඹුත්ත ගල්ගමුව ලිපිණේ පදිංචි දැනට කුවේට් දේශයේ සේවය නියුතු කේ අනුලාවතී මහත්මිය. ඉතින් අපි අනුලාවතී මහත්මිය ප්‍රදාන පවුලේ හැමට සෙත්පතා ආශිර්වාද කරනවා. ඔබ විසින් සිදු කරන මෙම ධර්ම දානමය කුසලය සියලු ලෞකික කටයුතු සාර්ථකත්වයට පත් කර ගන්නට වගේම නිවැසියන්ගේ දරුවන්ගේ ඥාතීන්ගේ සියලු යහපත් කටයුතු සමෘද්ධිමත් කර ගැනීමටත් ඔබ හැම දිනාටම ශ්‍රද්ධා ආදී ගුණධර්ම දියුණු කර ගැනීම පිණිසත් ප්‍රඥා ලෝකේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වන්නට මෙම මහානීය ධර්ම දානමේ කුසලය හේතු වාසනා වෙත්වා කියලා සෙත්පතා ආශිර්වාද කරනු ලබනවා. සදහවතුනි, අද ඔබට මෙම ධර්මානුශාසනාවට මාතෘකා ගාථා පාඨයක් තබා ගත්තා. ධම්මපදයේ සඳහන් සුවිශේෂී ගාථාවක්. ඒ ගාථාව තමයි ඒතං විශේෂතෝ ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා අප්පමාදේ පමෝදන්ති අරියානං ගෝචරේ රතා. ජීවිතාපෝදයේ පිණිස කැපවෙන පුද්ගලයාට මෙලොව පරලොව දෙලොව ජීවිත වාසනාවන්ත කරගන්නට පුළුවන්. කොයි කෙනාටද? කැපවීම ඇති කෙනාට. කැපවීම තමයි අප්‍රමාදී වීම කියලා කියන්නේ. එතකොට මේ පුද්ගලයාට මේ ජීවිතේ සාර්ථකත්වයේ පිණිස කැපවෙනවා විතරක් නෙමෙයි, තම චිත්තසංතානයේ මෙලෝ වශයෙන් වේවා සාංශාරික වශයෙන් වේවා පවත්වන සියලු ක්ලේශයන්ගෙන් දුරු වීමට, සියලු ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් මූලයන්ගෙන් අත්මිදීමට මෙම කැපවීම, අප්‍රමාදී වීම හේතු වෙනවා. ඉතින් මේ ලෞකික ලෝකෝත්තර කියන මේ අංග දෙකම, මේ කාරණා දෙකම අපි මනවින් තේරුම් අරගෙන ඉන්නට ඕනේ. ලෞකික සාර්ථකත්වය අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් ලෞකික සාර්ථකත්වයෙන් අපි සාමාන්‍යයෙන් වෙන්නේ තෘප්තිමත් වෙලා. ලෞකික සාර්ථකත්වයෙන් අපි අපේ ජීවිත සුඛිත මුදිත කරගන්නවා. ඉන් එහාට අපි දියුණුවක් කරා යන්නට කල්පනා කරන්නේ නැහැ. දැන් මම වාසනාවන්ත අම්මා කෙනෙක්, වාසනාවන්ත තාත්තා කෙනෙක්, වාසනාවන්ත දරුවෝ, වාසනාවන්ත කියලා අපි අර ලෞකිකත්වයේ පිළිබඳවම වාසනාව කියන වචනේ දාලා අපි
අපේ මේ දියුණුවෙන් මත් වෙනවා. නමුත් මෙලොව වගේම පරලොවක් තිබෙනවාය. මනුලොව වගේම අපායක් තිබෙනවාය. දෙව්ලොවක් තිබෙනවාය කියන එක බොහෝ විට හිතන්නේ නැහැ. මෙලොව ගැනම හිතන්නට අපේ චින්තනය පටු වෙලා තිබෙනවා. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මනවින් යම් කෙනෙක් නුවණින් විමසමින් කටයුතු කළොත් ඒ නුවණින් විමසා කටයුතු කරන පුද්ගලයන්ට මෙලොව සාර්ථකත්වයේ මෙන්ම පරලොව සුගතිය පිණිසත් එමෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මෙම කැපවීම හේතු වෙනවා. ඉතින් මෙම ගාථාව සඳහන් වන්නේ ඉතිහාස පුවතක්ද රැගෙන එමින්. මෙම ගාථාව හා සුසැඳි තවත් ගාථා රත්න දෙකක් තිබෙනවා. එකකින් ප්‍රධානම ගාථාව අපි දන්නවා. අපමාද වර්ගයේ සඳහන් පළමු ගාථා රත්නය අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමී යන්ති යේ පමත්තා යතහමතා. අනිත් ගාථාව තමයි තේ ජායිනෝ සාතතිකා නිච්ඡං දල්හ පරක්කමා ෆුසන්ති ධීරා නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. ඉතින් මේ ගාථා තුනම කලින් සඳහන් කළ ගාථාවත් දැන් සඳහන් කරපු ගාථා රත්න දෙකේ තේරුමත් මෙම ඓතිහාසික කතාවෙන් පසු ගෙනීමට මම බලාපොරොත්තු වෙනවා. මේක සත්‍ය පුවතක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ වෙච්ච සිද්ධියක්. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මහා කාරුණිකයි. උන්වහන්සේලාට තියෙන සුවිශේෂී සමාපත්තියක්. ඒ සමාපත්තිය හඳුන්වන්නේ මහා කරුණා සමාපත්තිය කියලයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ හිමිදිරි උදෑසන සම්බුදු වරුන්ගේ සිරිතක් වන මහා කරුණා සමාපත්තියට සමවැදුණා. මහා කරුණා සමාපත්තියට සමවදිද්දී භාගතුන් වහන්සේට දැක ගන්නට ලැබුණා මේ ලෝකේ ධර්මය අවබෝධ කිරීමේ උපන් හැකියාව ඇති මෞපිය යුවලක් සිටින බව. උන්වහන්සේ එදා පිහිට වුණේ ඒ මෑණියන්ටයි පියාණන්ටයි. ඒ කතාව මේකයි. සමහරු රූපය නිසා මත් වෙනවනේ. අන් අයට වඩා රූපය පැහැපත් නම් උස මහතින් යුක්ත නම් ශරීරයේ හැඩය මනවින් තියෙනවා නම් ඒ අය ඒක ආඩම්බර වීමට හේතුවක් කරගන්නවා. ඒ ආඩම්බර වීම තමයි මත් වීම කියලා කියන්නේ. රූපයෙන් මත් වෙනවා කියලා කියන්නේ රූපේ නිසා හිතට ගන්නවා අහංකාර වෙනවා. අන් අය කැතයි මම වගේ ලස්සන නෑ මම තමයි ලස්සන කියලා තමන්ට තමන් ගැනම එහෙම අර ලොකු හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම තවත් සමහරු මිල මුදල් නිසා මත් වෙනවා. එතකොට සාපේක්ෂව බලනවා අසවල් අයට අසවල් දේවල් නැහැ. හැබැයි මට මේ දේවල් තිබෙනවා. අසවල් අයට ඉඩම් නැහැ. මට ඉඩම් තිබෙනවා. අසවල් අයට ඉඩම් තිබ්බත් පොඩි ඉඩමක්. මට ලොකු ඉඩම්, කුඹුරු, වතු මට යායක් තිබෙනවා. අසවල් අයට වාහන නැහැ. වාහන තිබ්බත් පොඩි වාහනයක්. මට තියෙන වාහන සැප පහසු වාහන, සුඛෝපභෝගී වාහන. අන් අයට නිවාස නැහැ. තිබ්බත් පුංචි නිවසක්. මට තියෙන හැමද? මට තියෙන නිවාස, ලොකු නිවාස මට එකක් නෙමෙයි කීපයක් තිබෙනවා. මේ විදිහට මිල මුදල් නිසාත් මත් වෙනවා. දැනුගත්කම් වලුත් මත් වෙනවනේ. අසවල් අය ඉගෙනගෙන නැහැ. මම ඒකට හොඳට ඉගෙනගෙන තියෙනවා. අසවල් අය ඉගෙන ගත්තත් කැම්පස් ගිහිල්ලා නැහැ. මම කැම්පස් ගිහිල්ලා තියෙනවා. අසවල් අය අධ්‍යාපනය මෙරට විතරයි. මම නම් විදේශ රටවල පවා ඉගෙනගෙන උපාධි පවා ලබාගෙන තිබෙනවා කියලා අර තමන් සතු හැකියාවන්ගෙන්, දක්ෂතාවන්ගෙන්, ලෞකික කරුණු වලින් මත් වෙනවා. මත් වෙනකොට මොකද වෙන්නේ? තමන්ට තමන් කවුද කියන එක ප්‍රඥාවෙන් විනිවිද දකින්නට තියෙන අවස්ථාව නැති වෙනවා. ඇයි අර පුංචි කාරණයෙන් ඔහුව වසා ගන්නා නිසා. ඉතින් මේ විදිහට ඇතැම් අය තමන්ට තියෙන දීපල වස්තුව, හැකියාවන්, තනතුරු, නම්බුනාම, මිලමුදල් හේතුවෙන් අහංකාර වෙනවා, ආඩම්බර වෙනවා. සිහිනුවන නැති කර ගන්නවා. ඒකම ඔහුට හෝ ඇයට විනාශ මුඛයක් බවට
පත් වෙනවා. නමුත් නුවණ තියෙන කෙනා කොයිතරම් රූපය ලස්සන වුණත්, මිල මුදල් දේපල වස්තුව තිබුණත්, දැන උගත්කම් තිබුණත්, වෙන සුවිශේෂී දක්ෂතා තිබුණත්, ඒක Tamanගේ යහපතටම යොදවා ගන්නවා. ඒකෙන් කාවත් රිදවන්නේ යටපත් කරන්නේ. ඒක භාවිතා කරලා Tamanගේ යහපත ඇති කරගන්නවා. අන් අයගේ යහපත පිණිසත් ඒක යොදවනවා. ඉතින් මේ කතාවේ කියවෙන්නේ යහපත උදා කරගත්ත මෞපිය යුවලක් සහ ඒ යහපත සමීපයටම ඇවිල්ලා ඒ යහපතට පිටුපාපු එක්තරා දියණියක්, එක්තරා කාන්තාවක් පිළිබඳවයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ එදා චාරිකාවේ වැඩම කළා. වැඩම කළේ කුරු රට කම්මාස ධම්ම කියන කුඩා නගරයට. උන්වහන්සේ ඒ දිනවල වැඩ සිටියේ ඒ කුරු රට කම්මාස ධම්ම කියන ප්‍රදේශයේ. ඉතින් එදා භාගතුන් වහන්සේ මහා කරුණා සමවතට සමවැදී ලෝසතුන් දෙස බලද්දි තමයි මේ මෑණියන්වයි පියාණන්වයි දුටුවේ. ඉතින් මේ පියාණන්ගේ නම පෙළපත් නාමය හැටියට සඳහන් වෙන්නේ මාගන්දිය කියලයි. ඉතින් මාගන්දිය කියන නම අපි මීට කලින් අහලා තියෙනවා. එතකොට මේ අය බ්‍රාහ්මණ වංශිකයෝ. පියා මාගන්දිය බ්‍රාහ්මණ තුමා. මෑණියන් මාගන්දිය බ්‍රාහ්මණ තුමිය. ඉතින් මේ දෙදෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාව ඉතා හොඳින් පිහිටා තිබුණා. කොච්චර පිහිටා තිබුණාද කිව්වොත් මේ ජීවිතයේදී අනාගාමී මාර්ගඵලයට පත්වීමේ හැකියාව මේ දෙදෙනා තුළ තිබ්බා. හැබැයි මේ දෙදෙනා දන්නේ නැහැ එහෙම හැකියාවක් මේ අයට තිබෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්නේ වාසනාව මේ මෑණියන්ටයි පියාණන්ටයි තිබෙන බව දැකලා තමයි එදා ඒ මෑණියන්වයි පියාණන්වයි සොයා වැඩියේ. දැන් මේ බ්‍රාහ්මණ යුවල දන්නේ නැහැ Tamanට බුදු කෙනෙක් මුණ ගැහෙන්නයි નિયમિත වැත්තේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමටයි වාසනාව, දෛවය සකස් වෙලා තිබෙන්නේ. මේ අය කිසිවක් දැන හිටියේ නැහැ. දැන් අපේ ජීවිතවල පවා පින්නතුනි අපිට බුදු කෙනෙක් මුණ ගැසුණා නම් මේ වන විට අපි බොහෝ දෙනෙක් මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන. නමුත් අපිට සසරේ බුදුවරු මුණ නොගැසුණා කියලා කියන්නට බෑ. අපිට සසරේ බුදුවරු මුණ ගැසෙන්නට ඇති. නමුත් ඒ මුණ ගැහිච්ච කාලෙකත් අපි පරිබාහිර කටයුතු වලටම යට වෙලා අපිට වෙලාවක් නැහැ. අපි කාර්ය බහුලයි. අපි කොහොමද දැම්මම මේ ධර්මයේ වෙනුවෙන් කැප වෙලා අපිට වැඩ තියෙනවනේ කියලා අපේ ධර්මයේ අවබෝධ කිරීමේ ජීවිත අපි කීයක් වනසාගෙන නැද්ද? ඒක නිසා අපිට තවත් මේ එක්තරා අවස්ථාවක් විතරයි උදා වුණේ. බුදු කෙනෙක් ජීවමානව මුණ නොගැසුණත් බුදු කෙනෙකුගේ ශ්‍රී සද්ධර්මය අපිට ජීවමානව මුණ ගැසෙලා තිබෙනවා. කොටින්ම ඔබ හිතන්න නැතුව ඇති ජංගම දුරකථනයේ ආධාරයෙන් හෝ පරිගණකයේ ආධාරයෙන් හෝ ඔබට මේ වගේ ධර්මයක් අහන්නට ලැබෙයි කියලා ඔබ හිතන්න නැතුව ඇතිනේ. ඔබ මොකද ජංගම දුරකථනයේ අතර ගත්තේ බණ අහනවා කියන අදහසින් නෙමෙයිනේ. දුරකථන ඇමතුම් ගන්න, යාළුවන් එක්ක කතා කරන්න, විවිධ ඔබේ කටයුතු පහසු කරගන්න. ඔබ පරිගණකයක් ඇසුරු කළෙත් මම මේ පරිගණකයෙන් බණ අහනවා කියන අදහසින් නෙමෙයිනේ. ඔබේ අධ්‍යාපනික කටයුතු, ව්‍යාපාරික කටයුතු, වෙනම ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්නනේ. නමුත් අද ඔබ දුරකථනයේ ආධාරයෙන් වේවා, පරිගණකයේ ආධාරයෙන් වේවා ශ්‍රී සද්ධර්මයේ අසන්තන්ටත්පත් වෙලා. මේක ඔබේ යම්කිසි වාසනා ගුණයක්, වාසනා මහිමයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ මේ භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපාංග හේතුවෙන් හරි දිනෙන් දින ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමීප වෙනවා නම් ඔබට මේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් සිද්ධ වෙන්නේ
නපුරක් අවැඩක් අයහපතක් නෙමෙයි. යහපතක් ලාභයක් සැනසීමක්මයි කියන එක ඔබ ඉතා හොඳින් තේරුම් ගන්න. හැබැයි මෙම ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කිරීම හරි පරිස්සමෙන් කළ යුතු දෙයක්. මොහොතකට අපිව යහමඟට අරගෙන ගියත් අවස්ථා විශාල ප්‍රමාණයක් මේ ඉලෙක්ට්‍රොනික උපාංග හේතු වෙන්නේ අපිව නොමකට ඇද දැමීම පිණිසමයි කියන එක නම් අමතක කරන්නම එපා. ඉතින් භාගතුන් වහන්සේ දැන් අර මව්පියන්ට පිහිටවීමට වැඩම කළා. වැඩම කරලා මේ අය බ්‍රාහ්මණ වංශිකයන් නිසා ගිනි දෙවියන්ට පුද පූජා පවත්වනවා. ඉතින් මේ අය ගිනි දෙවියන්ට පුද පූජා පවත්වන තැනක දේවාලය ළඟ සමීපයේ ඇති රුක් සෙවණක භාගතුන් වහන්සේ පළඟ බැඳගෙන භාවනා ඉරියව්වෙන් වාඩි වුණා. භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා භාගතුන් වහන්සේ දැන් භාවනා කරනවා. දැන් බ්‍රාහ්මණතුමා සුපුරුදු පරිදි දෙවියන්ට පූජා පැවැත්වීම පිණිස දේවාලය ළඟට පැමිණියා. දේවාලය ළඟට පැමිණෙනකොට වෙනදා නොදුටු අමුත්තක් දැක ගන්නට ලැබුණා. කුමක්ද අමුත්ත? දේවාලය ළඟ ඉන්නවා බොහෝම කඩවසම් උස මහතින් හෙබි රන්වන් පාට සමක් ඇති අවිරූපී තරුණයෙක්. බැලුවා තරුණයෙක්. එතකොට ඒ වන විට ඒ බ්‍රාහ්මණතුමයි බ්‍රාහ්මණතුමියයි තමන්ගේ එකම දියණිය වන මාගන්දියා දියණියට විවාහයට සුදුසු තරුණයෙක් සොයමින් කල්ගත කරපු සමය. මොකද මාගන්දියා විවාහය පිණිස කැමති වුණත් එතුමියට විවාහයට සුදුසු කෙනෙක් මුණ ගැසුනේ නැහැ. විවාහයට සුදුසු පුද්ගලයා මුණ ගැහිච්ච නැති නිසා මේ මාගන්දියා තරුණිය මාගන්දියා දියණිය හරි හිත් කනගාටුවෙන් තමයි හිටියේ. ඉතින් මව්පියන් කිව්වා කොහෙද? අසවල් පළාතේ කුමාරයෙක් ආවා. අසවල් පළාතෙන් සිටුවරයෙක් ආවා. අසවල් පළාතෙන් ප්‍රසිද්ධ ගෘහපතියෙක් ආවා. ඔබ ඒකකටවත් කැමති වුණේ නැහැනේ. ඒ හැම අවස්ථාවෙම මාගන්දියා තරුණිය පැවසුවේ එයාගේ රූපය මගේ රූපයත් එක්ක සංසන්දනය කරනකොට එයා කැතයි මම ලස්සනයි. එහෙනම් මොකද්ද මෙතන තිබෙන්නේ? රූපමදය. රූපයෙන් මත්වීම. අපි ඒක අර මුලින්ම කතා කළා. එතකොට මව්පියන් හරිම කනස්සල්ලෙන් හිටියා. අනේ මේ දියණිය කිසිම විවාහයකට කැමති වෙන්නේ නැහනේ. අපි මේ ලස්සන කෙනෙක් කොහෙන්නම් හොයන්නද? මේ ලෝකේ ඉන්න කෙනෙක් නිතින් මෙයාට බන්දලා දෙන්න වෙන්නේ. අපි දිව්‍ය ලෝකෙන් දෙවියෙක් ගේන්නේ දිව්‍ය රූපයක් තිබෙන කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි බුදුරජාන් වහන්සේගේ මේ අසිරිමත් රූපකාය මේ බ්‍රාහ්මණතුමාට දැක ගන්නට ලැබුණේ. බ්‍රාහ්මණතුමා හොඳට ඇස් ලොකු කරලා බැලුවා. මෙන්න ඉන්නවා අපේ දුවට ගැළපෙනම කෙනා, ලස්සන කෙනා, කඩවසම් කෙනා. ගෙදර දිව්වා. දැන් දේවාලයට ගෙනාව පූජාවත් අමතක වුණා. ඊට පස්සේ ඒ මාගන්දිය බ්‍රාහ්මණතුමා ගෙදර දුවලා ගිහිල්ලා තම හාමිනේට කියනවා හාමිනේ අපේ දෝනිට ගැළපෙනම රූප සම්පත් ඇති කෙනෙක් මට හම්බ වුණා. කොහෙද කියලා ඇහුවා. ආන් අපේ දේවාල ළඟ රුක් සෙවණේ වාඩි වෙලා ඉන්නවා කියලා කිව්වා. දුවව ලෑස්ති කරගන්න කිව්වා. දුව එතකොට කාමරේට වෙලා ඉන්නවා. දුවේ නුඹට ගැළපෙන සහකාරයා මොන ගැහුණා. අනේ නිකන් ඉන්න. මොන මගුලක්වත් මට ඕනේ නැහැ. දැන් කලකිරිලා. මංගල්‍ය ගැනම කතා කරලා කලකිරිලා හිටියේ. නෑ ඔබ හිතන කෙනා නෙමෙයි කිව්වා. ඔබේ හිත ගණී කිව්වා. ඔබ දැක්ක ගමන් කැමති වෙයි කිව්වා මේ පුද්ගලයාට. අනිත් ඒවට තොහොමනේ කිව්වේ ඉතින්. නෑ මේ අපේ වචනය අහලා මොහොතකට එන්නකෝ කියලා ලෑස්ති කරවගෙන ඔන්න එක් කරගෙන ගියා දේවාලේ ළඟට. දේවාලේ ළඟට යනකොට භාගතුන් වහන්සේ රුක් සෙවණේ නැහැ. ඊට පස්සේ බැලුවා කෝ මෙතන හිටපු පුද්ගලයා. කෝ භාවනා කරපු තාපසයා. දැක ගන්න නැහැ. ඊට පස්සේ දැක්කා එතන තිබ්බ සුදු වැලිතලාවේ සම්බුදු සිරිපතුල් වල සලකුණු. ඒ බ්‍රාහ්මණ තුමිය නිමිති ශාස්ත්‍රය ගැන දන්නවා. ලක්ෂණ ශාස්ත්‍රය ගැන දන්නවා.
බ්‍රාහ්මණතුමිය සිරිපතුල් සටහනක් දෙස බලලා කියනවා මේ සිරිපතුල් මේ සටහන් වලට නම් මේ පා සටහන් වලට අනුව නම් මේ කෙනා කාමයන්ට හසු වෙයි කියලා නම් කියන්න බෑ. මේ කෙනා උසස් චිත්ත දියුණුවක් ලබලා තියෙන කෙනෙක් පාටයි. ඒක නිසා මේ කෙනා නම් අපේ මංගල්‍යයට අපේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. එතකොට බ්‍රාහ්මණතුමා කිව්වා කට හාමිනේ මේ වගේ හොඳ අවස්ථාවක් උදා වෙලත් මෙතනත් මූසල කතා කියන්න පටන් ගත්තනේ කියලා අර සාමාන්‍ය අපේ සමාජයේ කතා වෙන ඒ දෙබසම මෙතන ඇති වුණා. මෙන්න භාගතුන් වහන්සේ වැඩම කරනවා. රුක් සෙවණේ පළඟ බැඳගෙන වැඩ සිටියා. ඊට පස්සේ බ්‍රාහ්මණතුමියයි වැඳගෙන කියනවා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ ශ්‍රමණයෙක් බව අපි දන්නවා. නමුත් ශ්‍රමණ ජීවිතයේ දුෂ්කරයිනේ. මේ ඉන්නේ අපේ දුව. අපිට ඉන්නේ මේ එකම දුව. මේ දුව ලස්සන කෙනෙක් හොය ඉන්නවා විවාහයට. මෙතෙක් කල් අපිට ලස්සන කෙනෙක් මුණ ගැසුනේ නැහැ. නමුත් ඒ ලස්සන කෙනා අපිට අද මුණ ගැසුණා. අපේ දැස් ඉදිරියේ ඉන්නවා. ඒ තමයි ඔබ. අපි කැමති මේ අභිරූපී අපේ දියණියව ඔබට සරණ පාවා දෙන්න. බලන්න බුදුරජාණන් වහන්සේටත් ආපු මංගල යෝජනානේ. බුදුරජාණන් වහන්සේ මාගන්දියා ඉන්න පැත්තවත් බැලුවේ නැහැ. භාගතුන් වහන්සේ පවසනවා පින්වතුනි නුඹලා මේ ජීවිත ගැන මොනවද දන්නේ? නුඹලා මේ ශරීර ගැන මොනවද දන්නේ? මට නම් හිතෙන්නේ මේ ශරීර වැස්ස කාලෙට උතුරන ගවර වලක් වගේ, අසූචි වලක් වගේ. ඒ වගේම මේ ශරීර වලින් උතුරන්නේ අපවිත්‍ර දේවල්මයි. ඇස් දෙකෙන් අපවිත්‍ර දේවල් උතුරනවා. කන් වලින් අපවිත්‍ර දේවල් උතුරනවා. නාසයෙන් අපවිත්‍ර දේවල් උතුරනවා. මුඛයෙන් අපවිත්‍ර දේවල් උතුරනවා. මල මුත්‍ර මාර්ග වලින් අපවිත්‍ර දේවල් උතුරනවා. රෝම කූපයක් පාසා අපවිත්‍ර දේවල්ම උතුරනවා. ඇස් වලින් කබ ගලනවා. කන් වලිනුත් අපරිසුදු දේවල් වැగిරෙනවා. නාසයෙන් සොටු ගලනවා. මුඛයෙන් කෙල සෙම ගලනවා. මල මාර්ග වලින් අසුචි වැగిරෙනවා. මුත්‍රා මාර්ගයෙන් මුත්‍රා වැగిරෙනවා. රෝම කූපයක් ගානේ දහඩිය විවිධ තෙල් කුණු ආදිය වැగిරෙනවා. ඉතින් එහෙම ශරීරයක් පරිහරණය කරන කෙනෙක් මේ ශරීරය අවබෝධ නොකොට මේ ශරීර ගැන සරාගිකව හිතන එක හොඳයිද? මේ ශරීරවලට ලෝභය ඇති කරගන්න එක හොඳයිද? මෙවැනි ශරීරයක් පතන එක හොඳයිද? මෙන්න භාගතුන් වහන්සේ ශරීරය ගැන කායානුපස්සනාව ගැන කෙටි හැඳින්වීමක් කෙටි විස්තරයක් කළා. අම්මටයි තාත්තටයි පින තියෙනවනේ. අම්මයි තාත්තයි භාගතුන් වහන්සේ පවසපු කාරණය නුවණින් විමසුවා. ඒ මව්පියන්ට මේ කාරණා වැටහීමත් සමගම මේ මව්පියන්ට ධර්මය අවබෝධ වුණා. කොහොමද පින? එහෙනම් බුදු කෙනෙක් තව කෙනෙක්ව හොයාගෙන යන්නෙම විශේෂයෙන් මහා කරුණා සමාපත්තියට වගේ සමාපත්තික සමවැදිලා කෙනෙක් හොයාගෙන යන්නෙම ඒ අයට ධර්මය අවබෝධ කිරීමේ වාසනාව තියෙනවා නම් විතරයි. ඒ වාසනාව ඒ මාගන්දිය බ්‍රාහ්මණතුමාටයි බ්‍රාහ්මණතුමියටයි උදා වුණා. දැන් මේ අය බ්‍රාහ්මණ වංශිකයෝ. නමුත් බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුණා. මාර්ගඵල නිවන් පසක් කරගත්තා. දැක්කද වාසනාව? ඒ කියන්නේ මේ පින තියෙන කෙනාට ඇන කියන්න ඕනේ නැහැ. පින තියෙන කෙනාට ගොඩක් කියන්න ඕනේ නැහැ. පින තියෙන කෙනාට අමුතුවෙන් කරුණු කාරණා මේ විශේෂ කර කියන්න ඕනේ නැහැ. කියන පුංචි දීපවා වහා ඊටා ඉක්මනින් ඊටා හොඳින් තේරුම් ගන්නවා. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාව කියන එක මේ හොඳම වර්ගයේ හාල් වල බත් කෑවා කියලා වසවිස නැති එළවලු පළතුරු අනුභව කරා කියලා විටමින් වර්ග ගත්තා කියලා වෙනියම් විශේෂ මේ බෙහෙත් ඖෂධ වර්ග භාවිතා කරා කියලා ප්‍රඥාව මතුවෙන්නේ නැහැ. ප්‍රඥාව ලැබෙන්න නම් සාංශාරික පින තියෙන්නත් ඕනේ. සාංශාරික පින කියන එක අපිට සසරේ තිබ්බද නැද්ද කියන එක අපි දන්නේ නැහැනේ. මිනිස්සෙක් වෙන්න පින තිබ්බට ධර්මය අවබෝධ කිරීමේ පිනක් තියෙනවද නැද්ද කියන එක අපි දැනගෙන හිටියේ නැහැනේ. නමුත්
අපිට මේ ජීවිතේ පවා මේ කියලා දෙන ධර්මයේ නුවණින් විමසා තේරුම් ගන්නට පුළුවන් නම් හැබැයිම නේනම් මේ ධර්මයේ කතා කරන අපේ ජීවිතය ගැනනේ. මේ ධර්මයේ තුල කතා කරන්නේ දන් දෙන එක හොඳයි, සිල් රකින්න එක හොඳයි, භාවනා කරන එක හොඳයි. මේ ධර්මයේ තුල කතා කරනවා සීලය ප්‍රගුණ කරන්න, සමාධිය ප්‍රගුණ කරන්න, ප්‍රඥා ප්‍රගුණ කරගන්න. මේ කාරණා මෙහෙම හිතන්න. මේවා කළ යුතුයි, මේවා නොකළ යුතුයි, මේවා දියුණු කළ යුතුයි, මේවා ප්‍රහාණය කළ යුතුයි කියලා මේ ධර්මයේ අධර්මයේ වෙන්කොට හඳුනා ගන්න පුළුවන් නම් කුසල් දියුණු කරන්නටත් අකුසල් දුරු කරන්නටත් අපිට මේ ධර්මයේ තුලින් අදාළ පණිවිඩය ලබා ගන්න පුළුවන් නම් මේ ජීවිතේ පවා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට හැකියාව තිබෙනවා. ඉතින් මේ බ්‍රාහ්මණතුමයි බ්‍රාහ්මණතුමියයි ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබුවට තමන්ගේ එකම දියණියට නම් ඒ වාසනාව තිබෙන්නේ නැහැ. මේ අය බොහෝම ධනවත් ඇති හැකි පරම්පරාවක්. මාගන්ධිය පරම්පරාව කියලා කියන්නේ. එතකොට මේ දියණිය භාගතුන් වහන්සේ සමග හොඳටම උරණ වුණා. අම්මර තාත්තට රැව්වා. රවලා දිව්වා. දැන් ගෙදර දිව්වා. ගෙදර දුවලා දැන් දත් කූරු කනවා. හොඳටම අඬන්න පටන් ගත්තා. මම කැතයිලු. මෙච්චර ලස්සන මම සිටුවරු ආවා මාව අරගෙන යන්න. ගෘහපතිවරු ආවා. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ආවා. මං ඒ කෙනෙකුටවත් කැමති වුණේ නැහැ. මං ඒ හැම කෙනාටම වඩා ලස්සන නිසා. නමුත් මේ ශ්‍රමණයෙක් ඇවිල්ලා කියන මම කැතයිලු. මේක අසූචි වලක්ලු. වැස්ස කාලේට උතුරනවලු. නමුත් මෙච්චර ලස්සන, මෙච්චර සුවඳ කරන, මෙච්චර සලු අන්දන මේ ශරීරය එහෙම එකක්ද කියලා ධර්ම කාරණේ කන පිටට ගත්තා. භාගතුන් වහන්සේ සමග වෛර බැඳගත්තා. භාගතුන් වහන්සේ සමග විතරක් නෙමෙයි යමෙක් භාගතුන් වහන්සේව සරණ ගියාද, ශ්‍රී සද්ධර්මයේ සරණ ගියාද, ආර්ය මහා සංඝ රත්නයේ සරණ ගියාද, ඒ අයටත් මේ මාගන්ධියා තරුණිය වෛර කළා, වෛර බැඳගත්තා. ඊට පස්සේ මේ මාගන්ධියාගේ වෛරය පිරිමහන්නට මාගන්ධියා කල්පනා කර කර ඉද්දී උදේනි කියන රජුරුවන්ගේ අග්‍ර මහේසිකා වන්නට මෙතුමීට අවස්ථාව උදා වුණා. ඒ ලස්සන තැනැත්තියක්නේ. රජවරුත් ලස්සන අයනේ හොයන්නේ. ඒකනේ අන්තපුරේ කියලා කියන්නේ. අන්තපුරේ ඉන්නේ ලස්සන හැඩරුවින් යුක්ත විවිධ හැඩරුවින් යුක්ත තැනැත්තියන්. ඉතින් රජවරු මේ විදිහට ඒ රජසැප විඳිනකොට එක එක කාන්තාවන් මුල් කරගෙන තමන්ගේ රජසැප විඳිනවා. ඒක බොහෝ රජවරු සිද්ධ කරලා තියෙනවා. ඉතින් මාගන්ධියාත් මේ කණ්ඩායමේ සමාජිකාව බවට පත් වුණා. දැන් උදේනි රජුරුවන්ගේ අග්‍ර මහේසිකාව කවුද? අභිරූපී මහගන්ධියා. හැබැයි මාගන්ධියා රූපයෙන් අග්‍ර වුණාට ගතිගුණ වලින් අන්තිම පහත්. ලාමකයි. ප්‍රඥාව පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ. දැන් භාගතුන් වහන්සේ දේශනා කරපු කාරණා සුළුවෙන් හෝ හිතුවා නම් ඇත්ත තමයි. මේ ශ්‍රමණේක් ජීවිතේ ඇත්ත කියනවා. එතකොට අර විවාහයකට නෙමෙයි. ඒ පහන් සිත හරි උපදවා ගත්ත නම් මාගන්ධියාට ඒ පහන් සිත් මාත්‍රයත් යහපත සැපත සැනසීම පිණිස හේතු වෙනවා. දැන් භාගතුන් වහන්සේ අග්ගප්පසාද වැනි සූත්‍රවල දේශනා කරන්නේ යේ භික්ඛවේ බුද්ධේ පසන්නා අග්ගේ තේ පසන්නා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ. මහන්නේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට පහදිනවා නම් ඒ තැනැත්තා පැහැදුනේ අග්‍රම කෙනාටයි. අග්‍රම කෙනාට පැහැදුනාට පස්සේ ලැබෙන්නේ අග්‍ර විපාකයි කියලා සම්බුද්ධ භාෂිතේ හරි අපූර්වට තිබෙනවා. එහෙනම් මේ පැහැදීම කියලා කියන්නේ සුළුපටු කාරණයක් නම් නෙමෙයි. ඒක උත්තම දෙයක්. ශ්‍රද්ධාව හරියට ඇති කරගත්තොත් ලෞකිකව අපිට සාර්ථක වන්නට ඒ ආශිර්වාදයේ හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි. ශ්‍රද්ධාව තිබෙනවා නම් අපිට දෙවියන් අතරට ලේසියෙන්ම යන්නට පුළුවන්කම ලැබෙනවා. ලේසියෙන්ම. භාගතුන් වහන්සේ අලගද්දූපම වැනි සූත්‍රවල මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම වැනි සූත්‍රවල දේශනා කරන්නේ සද්ධා මත්තං හෝති ප්‍රේම මත්තං සබ්බේ තේ සග්ග පරායන. ශ්‍රද්ධා මාත්‍රයක් තිබ්බත් ඒ සියලු දෙනාම සබ්බේ තේ සග්ග පරායන. ඒ හැම දෙනාම ස්වර්ගස්ත වෙනවා. දෙවියන් අතරට යනවා. බලන්න එතකොට. ශ්‍රද්ධා මාත්‍රයක් තිබ්බත් තථාගත බුදුවරු ගැන ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගතකින් ශ්‍රද්ධාව ටිකක් තිබ්බත් ඒ හැම දිනාටම ඒ සුළු ශ්‍රද්ධාවෙන් දෙවියන් අතරට වගේ
ලොකු තැනකට යන්න ලැබෙනවා නම් දිව්‍ය ලෝක යනවා කියන එක සුළුපටු වැඩක් නෙමෙයිනේ. දිව්‍ය ලෝක යනවා කියන එක අමාරු දෙයක්. නමුත් දෙවියන් අතරට යන්න ලැබෙනවා නම් නේද? මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න නේද? ඒ ශ්‍රද්ධාවම දියුණු කරගන්නට නේද අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ අවස්ථාව මාගන්දියාට ඇහිරලා ගියා. මාගන්දියා වෛර බැඳගත්තා. දැන් මාගන්දියා උදේනි රජතුමාගේ අග්‍ර මහේසිකාව හැටියට දැන් රාජකීය බලය පාවිච්චි කරලා දැන් හිතනවා කොහොමද බුදුරජාණන් වහන්සේගෙන් පලිගන්නේ? කොහොමද බුද්ධ ශ්‍රාවකයන්ගෙන් පලිගන්නේ? දැන් හිතට පලිගැනීම ආවට පස්සේ කෙනෙක්ව ඒ පලිගැනීම ලාමක බවට පත් කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඇතැම් අයට තරහ අමනාපකම් ඇති වුණාට පස්සේ ඒක මේ දියේ ඇඳපු ඉර වගේ. ෂණයෙන් ඇති වෙලා ෂණයෙන් නැති වෙලා යනවා. හරිද? ඇතැම් අයට තරහ අමනාපකමක් ඇති වුණාට පස්සේ ඒක නිකන් මේ වැල්ලේ ඇඳපු ඉරක් වගේ. පැය කීපයක් ඇතැම් විට දවසක් දෙකක් තිබිලා නැති වෙලා යනවා. ඇතැම් කෙනෙකුට තරහක් වෛරයක් අමනාපයක් ඇති වුණාට පස්සේ ඒක ගලේ කෙටුවා වගේ කියනවා. ඒක දවසක් පැයක් මාසයක් වසරක් නෙමෙයි. ඇතැම් විට ඒක යුග ගණනාවක් සියවස් ගණනාවක් පවතිනවා. ආන් ඒ වගේ කියන ඇතැම් අයට තරහ වෛර අමනාපකම් හටගත්තට පස්සේ ඒක මේ ජීවිතෙන් අවසන් වන්නේත් නැහැ. සාංශාරිකව ඒ වෛරය ඔහුව අපායට මැදලා දානවා. ඉතින් එවැනි බණ කතා අපි කොතෙකුත් මේ ධර්ම දේශනාවල් වල ශ්‍රවණය කරනවානේ. ඉතින් ඒක නිසා සදහැවතුනි ඒ උදේනි රජුරුවන්ගේ අන්තఃපුරයේ හිටියා බොහොම සිල්වත් ගුණවත් සදහැති තවත් ලස්සන කාන්තාවක්. ඒ කාන්තාවගේ නම සාමාවති. සාමාවතිය කොච්චර ගුණවත් කාන්තාවක්ද කියලා කියන්නේ එතුමිට හිටියා මල් ගෙනෙන ස්ත්‍රියක්. මල් අම්ම කෙනෙක්. ඒ අම්මගේ රාජකාරිය තමයි මේ අන්තఃපුර කාන්තාවන්ට දවස් ගානේ මල් ගෙනලා දෙන්නට ඕනේ. ඒකට අන්තఃපුරයෙන් එතුමියට කහවණු 4ක් ගෙවනවා. එයාගේ නම කුජුත්තරා. කුජුත්තරා කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. රූපයෙන් කුදු දිලිඳු කෙනෙක් උනත් ඒ මාගන්දියාගේ විස්තරයේදී ප්‍රධානවම කතා කරන චරිතයක් තමයි කුජුත්තරා කියලා කියන්නේ. කුජුත්තරා මුල් කාලේ ධර්මයක් තිබ්බ තැනැත්තියක් නෙමෙයි. දිලිඳුයි. ඒක නිසාම පුංචි පුංචි හොරකම් කරලා තියෙනවා. ඒ කියන්නේ දුප්පත් වීම හොරකම් කරන්නට හේතුවක් නෙමෙයි. නමුත් මිනිස්සු දුප්පත් වුණාට පස්සේ පුංචි දේත් වංචනිකව තමන්ගේ දේවල් බවට පත් කරගන්න හදනවා. ඒක වර්තමානයේ තුල පවා දක්නට ලැබෙනවනේ. එතකොට මේ කුජුත්තරා කියන තැනැත්තිය කහවණු 4ක මල් නොගෙන කහවණු 2ක් ඉනේ ගහගෙන කහවණු 2ක මල් අරගෙන යනවා. ඉතින් අන්තఃපුර බිසෝන් වහන්සේලා ඕවැය ගණන් හිලව හොයන්නේ නැහැනේ, අයවැය බලන්නේ නැහැනේ. ඉතින් කුජුත්තරා ගෙනහිලා දෙන මල් වලින් ඒ අන්තఃපුරේ ඒ රාජකීය මණ්ඩප, ඒ රාජකීය ආසන, ඒ රාජකීය මන්දිර අලංකාර කරනවා. එතකොට කුජුත්තරා දවසක් කහවණු 4ක් අරගෙන මල් ගේන්න යනකොට නගරයේ යම්කිසි තැනක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසකට ආගන්තුක පිරිසකට ධර්මයේ කියලා දෙනවා. කුජුතරත් කල්පනා කළා මෙතන මොකක් හරි වැදගත් දෙයක් සිදු වෙන පාටයි. හැමදෙනාම ගැඹුරු සංසිඳීමකින් ඉන්නවා. මමත් මොකද්ද මේ කියලා දෙන්නේ කියලා අහන්න ඕනේ කියලා පොඩ්ඩක් පැත්තකට වෙලා හේතු වෙලා ඔන්න බණ ටික ඇහුවා. බණ ටික අහලා ඉවර වෙනකොට කුජුත්තරා මාර්ගඵල ලැබලා බලන්න පින දැක්කද? බුදු කෙනෙක් ජීවමානව වැඩ සිටින යුගය තමයි ධර්මය අවබෝධ කිරීමට සැබෑම යුගය. තේරෙනවද? අන් යුගවලත් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. වර්තමානයේ තුල පවා අවබෝධ කරන කෙනෙකුට වෙස් මහන්සි අරගෙන කරන්න පුළුවන්. නමුත් බුදු කෙනෙකුගේ ධර්ම sannivedanaya හරි ප්‍රබලයි. ඒකනේ මේ දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් මාර්ගඵල ලබන්නේ. ඒතර බලන්න මේ යුගයේ තුල පින්වන්ත මිනිස් ජීවිතයක් ලබලා බුදු කෙනෙකුගේ ධර්මය අහලා මාර්ගඵල ලබන්න නම්
සංසාරේ පුදුමාකාර පිනක් තියෙන්නට ඕන. ඉතින් වර්තමානයේ තුල පවා ඔබ මේ රැස් කරන පින ඇතැම් විට මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කිරීමේ වාසනාව නොලැබුණත් අනාගත බුද්ධ ශාසනයක මාර්ගඵල ලබන්නට මේ පින හේතු වෙනවා. ඒ කියන්නේ ධර්ම අවබෝධය අනාගත බුද්ධ ශාසනයකට කල් දාන්න කියන එක නෙමෙයි. නමුත් මේ ජීවිතයේදී අපි අවංකව ධර්මයේ පුරුදු කළොත් මේක අපිට අපත යන්නේ නැහැ. මේක අපේ මතු දියුණුවට, මතු ආරක්ෂාවට, මතු මාර්ගඵල නිවන් අවබෝධයට හේතු වෙනවාමයි. ඔබ ධර්මය අවබෝධ කිරීමේ චේතනාවෙන් මේ ධර්මය පුරුදු කළොත්, ධර්මය ශ්‍රවණය කළොත්. ඉතින් දැන් කුජුත්තරා ධර්මය අවබෝධ කළාට පස්සේ දැන් Tamanට තමන්ව පේනවා. දැන් Tamanට Tamanගේ දුබලතා පේනවා, කුසලතා පේනවා, හැකියා නොහැකියා පේනවා. කහවණු 4 ඉනෙන් ගත්තා. කහවණු 2ක් ඉනේ ගහගත්තේ නැහැ. ඒ දැන් මාර්ගඵල ලැබලා ආරේකාන්ත සීලයක් තියෙනවනේ. කහවණු 4ෙම මල් ගත්තා. කහවණු 4ෙම මල් අරගෙන මාලිගාවට යනකොට සාමාවතී විස වහනවා කුජුත්තරා අද නම් මල් වෙලෙන්දාට වැරදිලාවද්ද මෙච්චර මල් ගොඩක් අද නිකන් මල් දෙගුණ වෙලාන වෙන්ද ගෙනවට වඩා. එතකොට කුජුත්තරා කියනවා විසොන් වහන්ස මල් කරුට වැරදිලා නෙමෙයි. මං අද භාගතුන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. භාගතුන් වහන්සේ කරුණෙන් කරුණ ධර්මය කියලා දෙද්දී මට මගේ ජීවිතේ තේරුම් ගන්නට ඒ ධර්මය තුලින් පුළුවන් වුණා. ඒක නිසා මෙන්න මේකයි උනේ කියලා කිව්වා. ඇත්ත කිව්වා. මම වෙනදට කහවණු 2 ගානේ හොරකම් කරනවා. කහවණු 2ක තමයි මල් ගෙනාවේ. අර සාමාවතී විසව ගුණවත් කියලා මම මුලින්ම කිව්වනේ. එතුමිය දඬුවම් කරන්න කල්පනා කරේ නැහැ. එතුමිය උදහස්සුනේ නැහැ. එතුමිය මේ කුජුත්තරාවට කිව්වා කුජුත්තරා කමක් නැහැ. දැන් ඔබ ඔබේ වරද තේරුම් ගත්තනේ. ඒ බුදුරජාන් වහන්සේ මොන වගේ ධර්මයක්ද කියන්නේ? දැන් කුජුත්තරාගෙන් සාමාවතී ඇතුළු අන්තපුර කාන්තාව බණ අහනවා. බණ ඇහුවේ කොහොමද? කුජුත්තරාව කියනවා මේ දෙවියන් වහන්සේ බණ කියන කෙනා උස්සාසනයක ඉන්න ඕනේ. බණ අහන අය මිටි ආසනවල ඉන්න ඕනේ. ඒකට කමක් නැහැ කිව්වා. අග්‍ර ධර්මයක්නේ. ඒක නිසා ඔබ උස්සාසනේ ඉන්න අපි මිටි ආසනවල ඉන්නම් කියලා මේ රාජකීය විසවුන් වහන්සේ නමක්. දැන් මේ ಗುಣධර්ම ඇති වෙන්නෙම වාසනා ගුණ තිබ්බොත් විතරයි. වාසනා ගුණ නොතිබ්බොත් මාන්නය ඇති වෙනවා. බාහවද අපිට බණ කියන්න. උස්සාසන වල ඉඳගෙන ගෙදර වැඩකාරී, ගෙදරට මල් ගේන එකී කියලා එහෙම සැරදානව නේද? ඒ මොකවත් නැහැ. ඒ අත්තපුර ස්ත්‍රීන් සියලු දෙනාම මාගන්දියාගෙන් බණ අහලා මාර්ගඵල ලැබුවා. කොහොමද වැඩේ හැටි? නේද? ඒ කියන්නේ මේ කෙනෙක් රූපයෙන් දුර්වර්ණ වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්. Tamanට වඩා කැත වෙන්න පුළුවන්. ආර්ථික දුෂ්කරතා තියෙන්නත් පුළුවන්. දැනුගත්කම් වල නේද? උස්මිටිකම්, උස්පහත්කම් තියෙන්නත් පුළුවන්. තේරවද? නමුත් ධර්මයේ තේරුම් ගැනීමේ, ධර්මයේ තේරුම් කර දීමේ හැකියාව තියෙනවා නම් අපි අන්නේ ධර්මයට නම්‍යශීලී වෙන්නට ඕනේ. අපිට මේ යුගයේ හැටියට ඒක අවශ්‍යම දෙයක්. ඔබට වඩා කුඩා කෙනෙක් වුණත්, ඔබට වඩා දුර්වර්ණ කෙනෙක් වුණත්, ඔබට වඩා දිලිඳු කෙනෙක් වුණත්, ඔබට වඩා අඩු ආදායම්ලාභී කෙනෙක් වුණත් ඔබට ධර්මයේ කියලා දෙනවා නම් ඔබ සාදුකාර පවත්වා ඒ ධර්මයේ පිළිගන්න. ඒ ධර්මය ගැන හිත පහදවා ගන්න. ඒ ධර්මයේ තුලින් කතා කරන්නේ බුදුරජාන් වහන්සේ ගැන නම්, බුදුරජාන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ගැන නම්, රහතන් වහන්සේලා ගැන නම්, සිල් රකින්න මෙහිමයි, සමාධිය වඩන්න මෙහිමයි, මාර්ගඵල ලබන්න මෙහිමයි, නිවනටපත් වෙන්න මෙහිමයි කියලා නම් කියලා දෙන්නේ. කවුරු කියලා දුන්නත් ඒ ධර්මයේ ගැන හිත පහදවා ගන්න. ඒක ඔබේ යහපත පිණිසයි පවතින්නේ. ඉතින් දැන් සාමාවතී බිසව ඇතුළු හැමදෙනාම නිතර බුදුරජාන් වහන්සේගේ ගුණ කතා කරනවා. ධර්ම විස්තර කතා කරනවා. රහතන් වහන්සේලා ගැන කතා කරනවා. හිත පහදවා ගැනීම කතා කරනවා. සුගතිය ගැන කතා කරනවා. මාර්ගඵල ගැන කතා කරනවා. අමා නිවන ගැන කතා කරනවා. දැන් මේ මාලිගාවේමනේ තවත් පසක අර දුෂ්ට මාගන්දියා කියන බිසව ඉන්නේ.
දැන් මාගන්දියාට දැනගන්න ලැබුණා බුදු ගුණ කතා කරනවලු, ධර්මයේ ගුණ කතා කරනවලු, රහතුන් ගැන කතා කරනවලු කියලා අහන්න ලැබුණට පස්සේ කිපුණා. කිපිලා මාගන්දියා මොකද කළේ? දිනක් සාමාවතිය ඇතුළු මේ කුමාරිකාවන් 500ක් එකට එක් වෙලා ඉන්නකොට ඒ රාජකීය අංගණයට ගිනි තිබ්බා. කුමන්ත්‍රණයක් කළා. තමන්ට හිතවත් අය සම්බන්ධ කරගෙන කුමන්ත්‍රණයක් කරලා සාමාවතිය ඇතුළු දැන් 500 දෙනෙක් ගිනි දැල් වලට මැදි වෙලා. මොකක් වෙන්නේ නැද්ද? ඔය මාගන්දියා කියන ගෑණිගෙන් අපි ಜಾතිත් පලි ගන්නවා. අපි මේක අරින්න හොඳ නැහැ. අපි මැරලා ගිහිල්ලා හරි එමු. බොටුව මිරිකන්න. එහෙම හිතුවද? කෙනෙක් ධර්මය අවබෝධ කරා නම්, ධර්ම අවබෝධයටපත් වුණා නම්, ප්‍රඥාව දියුණු කරගත්තා නම් වෛරය තරහ නෙමෙයි ඇති වෙන්නේ. තමන්ට තමන්වත් පේනවා, තමන්ට අන් අයවත් පේනවා. මාගන්දියාගේ මේ සිද්ධියට සාමාවතීගේ හිත කඩා වැටුන්නේ නැහැ. සාමාවතී ගිනිදැල් වලට මැදි වෙලා අන් කුමාරිකාවන් 500 දෙනාට කියනවා, නැගණිවරුනි, එක්කෙනෙක්වත් හිත නරක කරගන්න එපා. එක්කෙනෙක්වත් හිත දූෂණය කරගන්න එපා. සිහිය පිහිටව ගන්න. සංසාර දුක කියන්නේ මේකයි. සංසාරේ අපි මේ විදිහට ගිනිදැල් වලට මැදි වෙලා කොයිතරම් මිය පරලෝ යන්න ඇද්ද? නිරේ ගිනිදැල් වලට මැදි වෙලා කොයිතරම් කාලයක් ඉන්න ඇද්ද? තිරිසන් සත්තු වෙලා. අපි ඔය ගින්නෙන් පුච්ච මිනිස්සු කොච්චර අපිව මරලා ආහාර හැටියට අනුභව කරන්න ඇද්ද? ඒක නිසා මේ ගිනිදැල් ගැන කිසි කෙනෙක් හිත නරක කරගන්න එපා. කිසි කෙනෙක් හිත දූෂණය කරගන්න එපා. කිසි කෙනෙක් හිත කඩාවට්ට ගන්න එපා. මේක අපිට තව තවත් ධර්මයේ දියුණු කරගන්නට ලැබිච්ච අවස්ථාවක් හැටියට සලකන්න. ඔක්කොම බුදු ගුණ හිතන්න, ධර්මයේ ගුණ හිතන්න, රහතුන් ගැන හිතන්න. හැමදෙනාම හිතන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී සිතින්, බුදු ගුණ මනසිකාරයෙන්, දහම් ගුණ මනසිකාරයෙන්, රහතුන්ගේ ගුණ කල්පනා කරමින්, සංඝ ගුණ මනසිකාරයෙන් මේ අය කලුරිය කළා. ගින්නට මැදි වෙලා මිය පරලෝ ගියා. දැන් සමූල ඝාතනයක්. කවුද කළේ? මාගන්දියා තමයි මේකට මුල් වුනේ. මාගන්දියාට හිතවත් පිරිස සම්බන්ධ කරගත් අල්ලස් දීලා. මේ හැම දිනාම දෙවියන් අතර උපන්නා. ඇතැම් අය බ්‍රහ්ම ලෝකයේ උපන්නා. දැක්කද? හරියටම ධර්මයේ පණිවිඩය අපේ හිතට කාවැදුනා නම් අපේ සාංශාරික ජීවිතවල නිමාව සනිටුහන් කරන්නට ඒකම හේතු වෙනවා. දැන් බලන්න, බිම්බිසාර රජ්ජුරුවන්ට රාජකීය බලයේ තිබෙද්දි පවා අජාසත්තව නසන්නට බිම්බිසාර රජ්ජුරුවන්ට ලේසියෙන් පුළුවන්කම තිබ්බා. ඇයි ඒ? බිම්බිසාර රජ්ජුරුව කියන්නේ මහා මනුස්සකම් ඇති, පුදුමාකාර බෝසත් ගුණ ඇති රජ කෙනෙක්. ඉතින් සුළු කුමන්ත්‍රණයක් කළා පුතාව බලයෙන් පහ කරලා, එහෙම නැත්නම් පුතාව ඝාතනය කළා, පුතාව සිර බන්ධනයට ලක් කරන්නට බිම්බිසාර රජුරවන්ට පුළුවන්කම තිබ්බා. නමුත් මාර්ගඵලලාභියෙක් නිසා ප්‍රශ්නේ එතනින්ම නැවැත්තුවා. සාංශාරික වෛරක්කාරයෙක් හදාගත්තේ නැහැ. මේක මගේ කර්මයක්. මේක මට විඳවන්න තියෙන එකක් කියලා. කර්මානුරූපී වැඩපිළිවෙල ගැන හිතුවා. පටිච්චසම්පාදය ගැන හිතුවා. බුද්ධානුස්සතිය ගැන හිතුවා. ඒ වෛරය එතනින්ම නිමාවටපත් වුණානේ නේද? මම මැරලා ගිහිල්ලා එනවා කියලා හිතුවද? අද බිම්බිසාර රජුරුව කොහෙද ඉන්නේ? අද බිම්බිසාර රජුරුව ඉන්නේ චාතුම් මහරජක දෙවියන් අතර ප්‍රධානම සෙන්පති දෙවියෙක් වෙලා. මොකද්ද නම? ජනවසබ. ජනවසබ කියන දෙවියන් බවට පත් වුණේ කවුද? එදා මගධාධිපති සේනීය බිම්බිසාර. නමුත් අජාසත්තට වෛර කළා නම්, පාලි ගන්නවා කියලා හිතුවනම්, මම මැරලා මලයකෙක් වෙලා හරි එනවා කියලා හිතුවනම් කවදාවත් දෙවියන් අතරට යයිද? දෙවියන් අතරට යන්නේ නැහැ. ආන් ඒකයි මේ මාර්ගඵල ලබන එකේ තියෙන වාසිය. මාර්ගඵල ලබන කෙනාගේ හිත කඩා වැටෙන්නේ. නොමග යන්නේ. ඉතින් මේ ගැන ආරංචි වුණා. උදේනි රජුරවන්ට. උදේනි රජුර උදහස් වුණා. මාගන්දියා ගැන කිපුණා. ඊට පස්සේ මාගන්දියාට වද බන්ධන සිද්ධ කළා. මාගන්දියාට හොඳටම දඬුවම් කළා. ඒ අපරාධයට සම්බන්ධ වෙච්ච අයවත් බන්ධනයට ලක් කළා. බන්ධනාගාරගත කළා. පස්සේ කාලෙක මාගන්දියා කාලයක වැවෙමින් කලුරිය කරලා නිරේ උපන්නා. දැක්කද? බුදු කෙනෙක් දැක්කා. බුදුබණ ඇහුණා. අම්මා තාත්තා මාර්ගඵල ලැබුවා. තවත් මාර්ගඵලලාභිනියන් පිරිසක් සමග හිටියා. නමුත්
තමන්ගේ ප්‍රඥාව තමන්ට උපදවා ගන්නට අවස්ථාව උදා වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි අර රූපයෙන් මත්වීමේ හානිය. ඒක නිසා මේ රූපය කියන එක తాවකාලිකයි. මිල මුදල් දීපල වස්තුව කියන එක తాවකාලිකයි. නම්බුනාම తాවකාලිකයි. తాවකාලික දේවල් වලට මැදිහත් වෙලා తాවකාලික දේවල් ගැන ලොකුවට හිතලා නොමග යන අය කොච්චර ඉන්නවද නේද? ඒක නිසා අපි මෙන්න මෙවැනි සද්ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ඇසීමේ ආනන්දය ලබනවා විතරක් නෙමෙයි. මේ පණිවිඩය අපේ හිත්වලටත් කාවද්දාගෙන සසර කියලා කියන්නේ මේ වගේ අමුතු අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන දෙයක්. මේ ජීවිතේ හොඳ ඔබම ඊළඟ ජීවිතයක දුෂ්ට වෙන්න පුළුවන්. සංසාරේ හැටි එහෙමයි. නිසා මේ ජීවිතේ මේ පවතින ಗುಣ බිඳෙන් බිඳ ටිකෙන් ටික හරි දියුණු කර ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ බව අවබෝධ කරගෙන මෙන්න මේ ගාථා රත්න තුන දේශනා කොට වදාලා. මොනවද මේ ගාථා රත්න තුන? අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමි යන්ති යේ පමත්තා යථාමතා. ඒ කියන්නේ අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා වඩන තැනැත්තා අමා මහ නිවනටපත් වෙනවා. කම්සපේට වසඟ වෙලා ප්‍රමාද වන අය ලබන්නේ ආයමත් මරණය විතරයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය භාවයටපත් වෙනවා. ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මල කඳන් වගේ තමයි කියලා භාගතුන් වහන්සේ මේ ගාථාව දේශනා කොට වදාළා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා ඒතම් විශේෂතෝ ඤත්වා අපමාදම්හි පණ්ඩිතා අපමාදේ පමෝදන්ති අරියාණං ගෝචරේ රතා. මම අර මාතෘකා කරපු ගාථාව. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන බුද්ධිමත් උදවිය ඔය ප්‍රමාදයේ අප්‍රමාදයේ කියන දෙකේ වෙනස හොඳට අවබෝධ කරගෙන ඒ අය ආර්යයන් වහන්සේලාගේ නවාතැන වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ටම ඇලෙනවා. එහෙනම් ආර්යයන් වහන්සේලාගේ නවාතැන තියෙන්නේ කොතනද? භෞතික දෙයකද? නැහැ. ධර්මයේ තුලයි. ඒ ධර්මයේ නවාතැන්පල කරගන්නවා. අප්‍රමාදී ගුණය ගැනම ඒ උතුමන් ඒ උදවිය සතුටු වෙනවා. ඊට පස්සේ ඊළඟ ගාථාව. තේ ජායිනෝ සාතතිකා නිච්ඡන් දල්ල පරක්කම ෆුසන්ති දිහිරා නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් හැම නිතරම භාවනා කරනවා. හැම නිතරම ධ්‍යාන වඩනවා. හැම නිතරම දැඩි වීරියෙන් යුක්තව ධර්මයේ හැසිරෙනවා. එනිසා ඒ සියලු භව බන්ධන දුරු කරපු ඒ උදවිය අනුත්තර වූ ඒ අමා මහ නිවනම සාක්ෂාත් කරගන්නවා කියලා භාගතුන් වහන්සේ මේ ගාථා රත්නයන් ත්‍රිත්වය දේශනා කොට වදාලා. ඒක නිසා අපි හැමදෙනාම කල්පනා කරගන්නට ඕනේ මෙවැනි සද්ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඔබ තුල තියෙනවනේ යම්කිසි කුසලතාවයන්. ඒ කුසලතාවන් ගැන පවා මත් වෙන්න හොඳ නැහැ. කුසලතාවයන් නිහතමානීව තව තවත් දියුණු කරගන්නට ඕනේ. ඔබ තුල තියෙනවනේ යම්කිසි දුබලතාවයක්. ඒ දුබලතාවනුත් දුරු කරගෙන මෙලව පරලොව දෙලවම වාසනාවන්ත කරගෙන ධර්මයේ තුලින් වාසනාවන්ත කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම අමා නිවන් සුව ලබන්නට ඔබ හැමතෙම මෙම සද්ධර්ම දේශනාව ශ්‍රවණයෙන් ලත් සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. පුණ්‍ය අනුමෝදනාව. අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ කුඩා ගල් කඩවල තඹුත්ත ගල්ගමුව ලිපිනේ පදිංචි දැනට කුවෙට් රටෙහි සේවය නියුතු කේ.ඒ. අනුලාවතී මහත්මිය විසින්. ඉතින් අපි කේ.ඒ. අනුලාවතී මහත්මියට මෙම ධර්ම දානමේ කුසලය ඔබතුමියගේ විදේශගත සියලු රැකියා කටයුතු හැම අයුරින්ම සාර්ථකත්වයට පත් කර ගන්නටම හේතු වාසනා වේවා කියලා තෙරුණේ අනන්ත ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. එතුමියගේ ප්‍රධාන අරමුණු බවට පත්වන්නේ ජූනි මාස 28 වන දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට වගේම එතුමියගේ දයාබර දෙමව්පියන් වන පරලෝසපත්
පී.බී. ඩිංගිරි අම්මා ආදරණීය මෑණියන්ටත් කේ.ඒ. පියසේන ආදරණීය පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමට මෙන්ම සෙසු අරමුණු වශයෙන් ජූලි මාස 26 වන දිනට උපන්දිනයේ යෙදෙන අයේෂා දයාරත්න ආදරණීය දියණියට ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් කේ.ඒ. අනුලාවතී මහත්මියගේ නමින් පරලෝ සැපත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍ර ආදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසිනුත් පොඩිමණිකා පුංචි අම්මාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට මෙන්ම අගෝස්තු මාස 26 වන දින උපන්දිනය සමරන කේ.ඒ. ගුණපාල සහෝදරයාට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් කේ.ඒ. අනුලාවතී මහත්මියගේ දයාබර ස්වාමී පුරුෂයා වන ක්ලිප මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් ධර්මදේශකයන් වහන්සේට ප්‍රාර්ථනීයක බෝධියකින් නිවන් සුව ලැබේවා කියන අදහසිනුත් කොවිඩ් උවදුරෙන් විපතටපත් සමස්ත ලෝකවාසී ප්‍රජාවට ඉක්මන් සුව සහනය ලැබේවා කියලා දායකත්වයෙන් කටයුතු කරන ලබනවා. ඉතින් රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝ රත්නයටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකා පවත්වාගෙන ලබන ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ප්‍රදාන පවුලේ සියලුම බහතුන්ටත් ලක්වාසීව ලෝකවාසීව විවිධ අයුරින් සද්ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සෑම්ස්ලු දිනාටමත් මෙම ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ කුසලය මෙලව පරලොව දෙලව ජීවිත යහපත්ව වාසනාවන්තව ගතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සංසාර දුකින් අත්මිදීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වේවා වාසනාව වේවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුනි මාස 28 වන දිනට උපන් දිනයේ යෙදෙන කුඩා ගල් කඩවල තඹුත්ත ගල්ගමුව ලිපිනේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු කේ.ඒ. අනුලාවතී මහත්මියගේ උපන් දිනය සිහි කරමින් එතුමිය මෙලවට බිහි කළ දයාබර දෙමාපියන් වන පී.බී. ඩිංගිරි අම්මා ආදරණීය මෑණියන්ට සහ කේ.ඒ. පියසේන පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් දැනට කුවේට්හි සේවයේ නියුතු කේ.ඒ. අනුලාවතී මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදෙසා මෙම ධර්ම දානමය පින්කම ආශිර්වාදයක්ම වේවා. අද දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලයේ පින අනුමෝදන් වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.